සුබ දවසක් යනකොට ඔන්න මම අද ආවේ අපි අද කලින් කතා කරා කෙටි ප්‍රශ්න 25ක් නේ. එහෙනම් අද කතා කරන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. එතකොට මම ඒකේ ප්‍රශ්න කොටස් දෙකකට තමයි කතා කරන්නේ. හරි අපි එහෙනම් බලමු මුලින්ම මොනවද තියෙන ප්‍රශ්න කියලා. හරි බලන්න මේකේ දෙන මෙහෙම එකක් මුලින්ම තෙල් තටාකේ තිබුණු තෙල් වලින් 4න් එකක් බවුසර් මගින් ගෙන යන ලදී. ඉතිරි තෙල් වලින් 6න් එකක්. ඉතිරි තෙල් වලින් කියලා කියන්නේ ටැංකියේ තිබූ කුඩා සිදුරකින් පිටතට කාන්දු වී ඇති බව දැනගන්න ලැබේ. එබැවින් ඉතිරි තෙල් ප්‍රමාණය නලයක් වගේ වෙන තටාකයට පොම්ප කරන්න ලදිනු. හරිද? මෙන්න මෙහෙම එකක් කියන්නේ. මෙන්න මේ වගේ තෙල් තටාකයක් තියෙනවා. ඒ කොටස් හතරක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ හතරෙන් එකක් බවුසර් මගින් ගෙන යනවා. මෙන්න මේ ටික බවුසර් මගින් ගෙන යන්නේ. ඉතිරියෙන් 6න් එකක් කියලා නේද කියන්නේ. ඉතිරි තෙල් වල. ඒ කියන්නේ මෙන්න මේ ටිකේ 6න් එකක් තෙල් ටැංකිය සිදුරු පිටත් කාන්දු වෙලාවි. ඒ ටික කාන්දු වෙලා. හරි. ඊට පස්සේ බැවෙන ඉතිරි තෙල් ප්‍රමාණය නඩයක් මගින් වෙනත් තරයක් පොම්ප කරන ලද. හරි. ඒ ටික හරි නේද? එහෙනම් මේකේ 6න් එකක් කාන්දු වෙනවා. ඉතිරි ටික තවත් නඩයක් මගින් පොම්ප කරන වෙනත් තටාකයකට. හරි. ඔබ තමයි කියලා තියෙන්නේ. බලන්න එහෙනම් මුලින්ම බවුසර් වලින් තෙල් ගෙන යන ගියේ පසු ඉතිරි වූ තෙල් ප්‍රමාණය මුළු තෙල් වලින් කොපමණ භාගයක්ද? හරි. දැන් අපි පළවෙනි එක කිව්වා මුළු ප්‍රමාණය කියන්නේ එකයිනේ. ඒකෙන් බවුසර් වලින් ගෙන යන 4න් එකක්. එකෙන් 4න් එකක් අඩු කළොත් නේද ඉතුරු ප්‍රමාණය එන්නේ. එහෙනම් අපි කරන්නේ පොදු හරයක් ගන්නවා. එතකොට මෙතන පොදු හරය 1 ඒතකොට 4න් ගුණ වෙනවා. 4 කියන්නේ 1. එතකොට ඉතුරු 4න් 3යි. හරි. ඉතිරි ප්‍රමාණය 4න් 3ක් කියලා අපි හොයාගත්තා. හරි ඊට පස්සේ කියනවා පිටතට කාන්දු තෙල් ප්‍රමාණය මුළු තෙල් වලින් කවර කොටසක්ද? ඒක හොයන්න කොහොමද? ඉතිරි තෙල් වලින් 6න් එකක් කියන ඉතිරි තෙල් කියන්නේ 4න් 3යි. මේ හොයාගත්තා අපි. ඒකෙන් 6න් එකක් තමයි කාන්දු වෙලා තියෙන්නේ. එතකොට මේ 3යි මේ 6යි 3න් සුළු වෙනවා. 2යි 8න් එකක් තමයි කාන්දු වෙලා තියෙන්නේ. හරි. ඒකත් හොයාගත්තා අපි. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක නලයමගේ වෙනත් ටැංකියකට යවු තෙල් ප්‍රමාණය මුළු තෙල් වලින් කවර කොටසක්ද? නලයමගේ වෙනත් ටැංකියකට යවු තෙල් ප්‍රමාණය. එතකොට නලයමගේ පිටතට යවන්න කියන්නේ ඉතිරි තෙල් ප්‍රමාණය 6න් 5ක්ද? ඒක අපි මෙහෙම හොයන්න පුළුවන් නේද? තුන්වෙනි කොටස මෙතන යනවා. එතකොට ඉතිරි ප්‍රමාණය 6න් එකක් තමයි කාන්දු වෙන්නේ. ඒ කියන්නේ 4න් 3න් 6න් එකක් කාන්දු වෙනවා. 4න් 3න් 6න් 5ක් තමයි මේ මොකද්ද අනිත් ටැංකියට යවන්නේ. එහෙනම් මේක අපිට සුළු කරන්න පුළුවන් නේද? ඔකට මෙතන 8න් 5ක් කියලා එන්නේ. හරි. එතකොට ඉතුරු අනිත් ටැංකියට යවන්නේ 8න් 5ක්. හරි. ඊට පස්සේ බලන්න මුළු තෙල් වලින් කවර කොටසද? ඒක හරි. ඊට පස්සේ කියනවා ටැංකියේ තිබු මුළු තෙල් ප්‍රමාණය ලීටර් 32000ක් නම් නලවලින් යව තෙල් ප්‍රමාණය ලීටර් කොපමණද කියලා අහනවානේ. ඒ කියන්නේ මෙන්න මේ මුළු ටැංකියේ ලීටර් 32000ක තිබුණා කියන්නේ. හරි. ඒකෙන් මේ ගන්න කීයද කියලා අහනවානේ. ඔව්. නලවලින් යව තෙල් ලීටර් ප්‍රමාණය කොපමණද? එහෙනම් 32000ක් තියෙන මෙන්න මේ වගේ කෑලි 8ක නම් මේ ගන්න කීයද කියලා බලන්න ඕනේ. 32000 බෙදනවා 8න් ගුණ කරනවා 5න්. එතකොට එනවා මෙතන 8යි මෙතන 4යි. එතකොට එනවා 20000. 20000ක් ලීටර තමයි ටැංකියෙන් පොම්ප කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න නලයෙන් මිනිත්තු ලීටර 25ක සිගතාව තෙල් පිට කරන ලද්දේ නම් තෙල් සම්පූර්ණ පිට කිරීමට ගත වූ කාලය කොපමණද කියලා අහනවානේ. හරි. එතකොට දැන් ශීඝ්‍රතාව සම්බන්ධ ගැටලුව. එතකොට ආයෙ මතක ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියලා. පරිමාව බෙදීම කාලය. එතකොට ශීඝ්‍රතාව දීලා තියෙනවනේ මේකේ. මිනිත්තුර ලීටර 500යි. මිනිත්තුර ලීටර 500. මිනිත්තුවට ලීටර 500. එතකොට දැන් අපි පරිමාව දාන්නේ 20000යි නේ. මම 20000 මෙතන දීවා. ලීටර දාමු කාලේ රෝල් ඉඳලා. කාලේ දන්නේ අපි t කියලා ගමු. එතකොට t එන්න ඕන මිනිත්තු වලින්. දැන් අපි මේක සොලු කරමු. t එතකොට ගන්න උඩට ගන්න බෑ. එතකොට 20000 20,000 ලීටර බෙදන්න ඕනේ
500යි මිනිත්තුවට ලීටර කියන එක. එතකොට මේ ලීටර සුළු වෙනවා. මේ බින්දුවක B බින්දුව 2යි 40යි මිනිත්තු කියලා එන්නේ. එතකොට කාලයනේ තප්පර වලින් ඕනද කියලා ඉන්නකො කියලා නේද? එතකොට කාලය මිනිත්තු 40ක් ගත වෙනවා. හරි නේද? එතකොට අපි මේක කොහොමද කරන්නේ? මුලින්ම 4 එකක් බවුසර් වලින් ගේජ් කරනවා. හරි. ඊට පස්සේ කියනවා ඒක ඉතිරි ප්‍රමාණය හොයාගන්න. එතකොට 4න් 3යි. ඒ 4න් 3න් 6න් එකක් පාන්දු වෙනවා. ඒ ප්‍රමාණය කොච්චරද කියලා හොයාගත්ත මුළු ප්‍රමාණය 8න් එකක්. එතකොට මෙතන හොයාගත්ත බවුසර් වලින් ගෙනිච්ච ප්‍රමාණය. එතකොට බවුසර් වලින් ගෙනියන්නේ 9න් 5ක් නේ. මුළු ප්‍රමාණය ඒ කියන්නේ 4න් 3න් 9න් 5. ඒක ගත්තකොට 8න් 5. ඊට පස්සේ කියන මුළු ප්‍රමාණය 32000යි කියලා. එතකොට 8න් 5ක් මුළු ප්‍රමාණය මේ බවුසර් වලින් ගෙච්චේ. එතකොට 30000 8න් බෙදලා එක 5න් ගුණ කරා බවුසර් වලින් ගෙනෙච්ච ලීටර් ප්‍රමාණය හොයාගන්න. ඊට පස්සේ අපි ශීඝ්‍රතාව පරිමාණ දෙන කාලේ සූත්‍රය දාලා ගත වෙච්ච කාලය හොයාගත්තා. එතකොට මේකේ ලීටර් තියෙන පරිමාණ මේකේ ශීඝ්‍රතාවය තියෙන ලීටර්. අන්න ඒකින්ද ලීටරයට සුළු වෙලා කාලෙන්නේ මිනිත්තු වලින්. හරි. ඔක තමයි පළවෙනි එක. ඊට පස්සේ බලන්න දෙවෙනි එක මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා නේ. ඒකේ තියෙන්නේ බලන්න රූපෙ මුලින්ම රූපෙ දැක්කම සමරු පළගෙන සෑදීමට යොදාගත් තමතහඩුවේ ඒ කේන්ද්‍ර C හා D වන අරය 7 සෙන්ටිමීටර කේන්ද්‍ර කණ්ඩ දෙකදී දිග හා පළල 9 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර ඍජු කෝණාංශ කොටසක සමන්විත වේ. හරි. මෙන්න මෙහෙම එකක් කියන්නේ. මෙන්න මේ වගේ ඍජු කෝණාංශයක් තියෙනවා. ඒකට මේ වගේ ඡාව කොටස් දෙක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අරය 7ක් වෙච්ච දෙකක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට කියනවා මේකේ අරය 7 සෙන්ටිමීටරලු මේක 9 සෙන්ටිමීටරලු. හරි. දැන් මම මේක පොඩ්ඩක් මෙතන D මෙතන DC කියලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා තමතහඩුවේ පරිමිතිය. තමතහඩුව කියන්නේ මොකක්ද? බලන්න ආයෙත් කියව ගන්න නේද අපිට. රූපේ දැක්කම සමනුපලකයේ සෑදීමට යොදාගත් තමතහඩුවේ ඒ කේන්ද්‍ර C හා D හරය වූ කේන්ද්‍ර කණ්ඩ දෙකකින් හා දිග හා පළල 9 සෙන්ටිමීටර කොටසින් සමන්විත වේ. තහඩුවේ පරිමිතිය. එතකොට පරිමිතිය කියන්නේ මෙන්න මේක සම්පූර්ණ වටේ දිග. එතකොට වටේ දිගට මොනවද අයිති වෙන්නේ කියලා මොනවද බලන්න. වටේ දිග. එතකොට බලන්න මම මෙන්න මේ කියන මේ පාදේ අයිති වෙනවද පරිමිතියද? නෑ නේද? ඒක වටේ දිගට අයිති වෙන්නේ නෑ නේද? මෙතකොට අයිති වෙන්නේ මේකයි නේ. එතකොට අපි මුලින්ම මෙන්න මේ CD ගේ අරයන් සමාන වෙනද? ඒ වගේ කේන්ද්‍ර කෝණ සමාන. එහෙනම් මේක අනිවාර්යයෙන් සමාන කේන්ද්‍ර කණ්ඩ දෙක ගන්න. එතකොට අපි එක කොටසක ඡාප දිග හොයාගමු. ඡාප දිග හොයාගමු එක කොටසක. කොහොමද හොයන්නේ? 2πr θ බෙදීම 360 නේ. 2πr θ බෙදීම 360. එතකොට 2යි phi 22 බෙදීම හද දැම්මා. අර ඒකේ 7යි නේ. θ කියද මේකේ? අංශක 90යි. 360. එතකොට 90යි 360 අනුවෙම සුළු කරાવી. යට 4ක් එනවා. එතකොට මේ 4 මෙතන 1යි මෙතන 11යි. එතකොට එනවා ඡාප දිග 11 සෙන්ටිමීටර කියලා. හරිද? දැන් මම ගන්නවා අපිට ගහන්න තියෙන පරිමිතිය නේ. එහෙනම් මම පරිමිතිය කෙලින්ම ගන්නවා. මේ හැටියට ලියලා ගන්න පරිමිතිය සමානයි. එතකොට පරිමිතියට පාද කීයක් වෙනවද බලන්න. ඡාප දෙකේ 1යි 2යි නේ. 1යි 2යි. එතකොට මෙතන පාදේ 3යි 4යි 5යි 6යි. එතකොට 11ව දෙකක් එනවා. ගන්න තමයි 7 ඒවා 1යි 2යි. 7 ඒවා දෙකකුත් එනවනේ. තව මොනවද එන්නේ? එන්න මේ 9 ඒවා දෙකකුත් එනවා. බලන්න පාද ඔක්කොම හරිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි නේද? එතකොට 11 වරක් 22යි 7 වරක් 14යි 9 වරක් 18යි. ඒක 4 6යි 8යි 14යි 1යි 4යි 5යි 54යි සෙන්ටිමීටර. හරි ඊට පස්සේ අපි ප්‍රෝම ඉලක්කම් දෙකට යනවා. පරිමිතිය හොවෝගේ. තමතහඩුවේ වර්ග බලය හොයන්න කියනෝනේ. හරි. එතකොට වර්ග බලය හොයන්න කොහොමද? මෙන්න මේ ඍජු කෝණාංශ වර්ග බලය මුලින්ම ගමුද? ඍජු කෝණාංශ වර්ග බලය. ඒක වර්ග බලය ගන්න
දිග වරක් පළල. ඒක දිග වරක් පළල. දිග කීයද? 9යි 7යි. 9 වරක් 7 63යි සෙන්ටිමීටර්. ඊට පස්සේ මම මෙන්න මේ එක කොටසක් ගන්නවා. එහෙමත් ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ කොටස් දෙකම එකට කරලා ගන්නත් පුළුවන්. මම මෙහෙම ගන්නකො. චාප කේන්ද්‍ර කොටස කේන්ද්‍ර කන්දේ වර්ගඵලය. එකතන වර්ගඵලය අරන් මම දෙකෙන් ගුණ කරනවා. මොකද ඒ දෙකම සමාන වෙනවා. එතකොට 500 වර්ගඵලය වෙන 5r වර්ගයනේ. 5r වර්ග වල පීට බෙදීම 360. එතකොට 5 වෙනකොට 22 බෙදීම 7යි. අරේ 7යි 7ක් 7 පීට කීයද? 90නේ. 90 බෙදීම 360. හරි එතකොට 90 360 90 සුළු කරලා 4ක් එනවා. හරි එතකොට එනවා 22 එතකොට 1000ක් ඉතුරුයි. 22 වරක් 7. එතකොට අපිට මේ 22යි 2යි 11යි 11 වරක් 7 බෙදීම 2යි. එතකොට ඒ කියන්නේ 77 බෙදීම 2යි. 77 බෙදීම 2ක් කියලා එනවා. මම මේකයි සුළු කරන්නේ. එතකොට මම දැන් වර්ගඵලයේ මුළු වර්ගඵලය ගන්නවා නම් මුළු වර්ගඵලය සමානයි. මෙතන 63 දාන 77 බෙදීම 2 කියන්නේ 1 ගනේ. ඒතර ඒක දෙකක් වුණා මේකින්ද මේකයි දෙකම ගුණ කරනවා. හරි. 3 7යි 10යි 1යි 140යි වර්ග සෙන්ටිමීටර කියලා එන්නේ. හරි මුළු වර්ගඵලයේ ඕක තමයි ආරයි. හරි ඊට පස්සේ බලමු අපි ඉතිරි කොටස. මෙන්න තහඩු කපා වෙනට අවශ්‍ය ඍජුකෝණාශ්‍රයක අවම වර්ගඵලය පොකුණ. මෙන්න තහඩු. ඒ කියන්නේ මෙන්න මේ කොටස් ඔක්කොම කපා ගැනීමට අවශ්‍ය මුළු වර්ගඵලය යනවා. ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රයක අවම වර්ගඵලය. එතකොට බලන්න අපි මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රයක් තිබ්බොත් මේක කපා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එක්කෝයි. මෙන්න මෙහෙම එක්කෝයිනේ. මොකද මෙන්න මේ කොටසෙන් මේක හදන්න බෑනේ. ඒකින්ද අපිට මේ වගේ සම්පූර්ණ එකම කපා ගන්න වෙනවා. ඒක තුන්වෙනි කොටසනේ. එතකොට ඒකේ වර්ගඵලය තමයි අහන්නේ. එතකොට බලන්න මේකේ මේ පාදේ මෙතන යනකම් යනවා දිග. ඒ කියන්නේ මේ 7යි මේ 7යි එකතු වෙනවා. පළ වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට ඒක වර්ගඵලය සමානයි. ආය දිග වරක් පළන. දිග විතරයි වෙනස් වෙන්නේ. පළ වෙනස් වෙන්නේ නැහැ. හරි බලන්න අපි පළලට 7යි එන්නේ. හැබැයි දිග බලන්න. මෙතන 9යි තිබ්බේ. මෙතන තව 7ක් එකතු වුණා නේ. තව මෙන්න මෙතන 7ක් එකතු වුණා. 9යි 14යි. එතකොට 9යි 14යි කීයද? 23යි නේ. 9යි 7යි 9යි 15යි 15යි 7යි 7යි 9යි 16යි 16යි 7යි 23යි. හරි 23 7න් ගුණ කරන්නේ 7 වරක් 3 21යි 2යි 7 වරක් 2 14යි 16යි 161යි වර්ග සෙන්ටිමීටර කියලා එන්නේ. ඒක තේරුණාද? මම මෙන්න මෙතන සම්පූර්ණ ත්‍රිකෝණාශ්‍රයක් ගන්න බෑ. මොකද මේ කොටස අයින් කරන්න ඕනේ. මේ කොටස අයින් කළා තමයි මේක කපා ගන්න. එතකොට හැබැයි මේ අයින් කරපු කොටසට මෙන්න මේ කොටස සමාන වෙන්නේ නැහැ. අන්න ඒකෙන් තමයි මුළු දිගම ගන්න වෙනවා. එතකොට 160 හරි වර්ග සෙන්ටිමීටර කියලා එන්නේ. හරි. එහෙනම් අපි මෙතන අපි ගණන් දෙකක් කතා කරන්නේ. හරි. අපි ළඟ තුන්වෙනි එකටත් යන්න බලන්න. ප්‍රශ්න තියෙන්නේ චතුරාර්ය රුපියල් මේ ගන්න වෙච්ච වාහනයක් ආනයනය කරයි. මුලින්ම අහනවා එකේ ඒ කොටස වාහනේ ආනයනය කිරීමේ තීරුබදු වශයෙන් රුපියල් 140ක් අය කරයි නම් තීරුබදු මුදල කොහොමද කියලා අහනවානේ. තීරුබදු මුදල තමයි අහන්නේ. හරිද? එහෙනම් අපි ඒක හොයන්න ඕනද? 3A තීරුබදු ගන්න 140 ගන්න අර ගන්න කීයද කියලා බලන්න. ඒ කියන්නේ 5000.3ට 140 ගන්න මේ ගන්න කීයද කියලා බලන්න. තීරුබදු මුදල යහන්නේ. තීරුබදු මුදල පස්සේ මුදල නෙවෙයි යහන්නේ. එහෙනම් 140 තමයි ගුණ කරන්න වෙන්නේ. මේක බින්ද මේකයි මේකයි. එතකොට 5 වරක් 4 20යි. මේක තමයි උත්තරේ. මේක අර ගොඩක් බින්දු තියෙන හින්දා පල්ල ගන්න එපා. හරි.
ඊට පස්සේ බලන්න ප්‍රවාහනය ගොඩබෑම වශයෙන් රුපියල් කීයදයි ලක්ෂ 5ක අමතර අය කරයි නම් වාහන සඳහා වියදම් වූ මුල මුදල කොපමණද කියලා අහන්න. ප්‍රවාහනය හා ගොඩබෑම වශයෙන් අය කරයි නම් වියදම් වූ මුල මුදල කොපමණද කියලා අහනවානේ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ මේකේ මුලින්ම ගෙන්නත් තියෙන ගාන දෙන්නේ. අන්න ඒකට අපි ආය කරමු තීරුබදු මුදලයි. දැන් මේ ගොඩබෑමට එකතු කරන ලක්ෂ 5යි එකතු කරන්න ඕනේ. ඔක්කොම ටික එකතු කරලා හමනම මුදල ගන්න වෙනවා. හරි මුල මුදල ගමු අපි. ඒක එකනේ. දෙක. මුල මුදල මම වල පැටලෙන් හින්දා මේක යටට ලියන වෙනවද? මුල මුදල තියෙන්නේ 5000.3යි. දැන් අපි හොයාගත්ත මෙතන 2000.3යි. තව කීයද එකතු කරන්න ඕනේ? දැන් මෙතන කියනවා තව ලක්ෂ 5ක් කියලා නේ. 500යි 0.3යි. මේක ඔක්කොම එකතු කරන්න ඕනේ. 0.0.0.0. මෙන්න මේ ගාන තමයි එන්නේ මුළු වියදම. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි එකට යනවා. සියලු වියදම් සහ එකතු කළ අගය මත වශයෙන් රුපියල් අය කළේ නම් වැට් බදු ප්‍රතිශතය කොපමණද කියලා අහනවානේ. හරි. බදු ප්‍රතිශතය ගන්න අහන්න. දැන් බලන්න. ඔයාලා මතක මෙහෙම එකක්. දැන් මම M මුදලකට මේ ප්‍රතිශතය අය කරනවා නම් දැන් 10% ඊට පස්සේ එන්නේ පසු මුදල මෙතන ලියන්නේ පෙර මුදලනේ. ඔව්. දැන් මේක දැන් අපි එකට ගලපගත්තොත් කොහොමද වෙන්නේ? මේ මුදලට 1,25,000ක් අය කළේ නම් හරි. එතකොට අය කරන ගාන පසු ඒ කියන්නේ මෙන්න මේ ගාන පෙර ගාන කීයද කියලා බලමු. එතකොට මම මේ ලියුවොත් මෙන්න මේව ලියන්න ඕනේ. බලන්න ආයෙත් ඒක තේරෙයිද කියලා. 75 ලක්ෂයට 100 කියලා බලන්න තියෙනවා. 75යි 7500යි 0.3ට මෙන්න මේ ගාන 100 කියලා බලන්න තියෙනවා. 1යි 125යි 0.3යි. හරි මේ බින්දුවන මේ බින්දුව සුළු වුණා. හරි 1125ට 7500 1125 කියත් එනවද? පහක් තියෙනව නේද? බලන්න. පහක් තියෙනවා හරියට මම හිතන විදිහට නම් පහක් නේ 15. 1125යි 7500. ඔව්. මෙතන 1125යි හරි. එතකොට එනවා 100ට ඒක 100%ම ගුණ කරන්න ඕනේ. මොකද අපි ප්‍රශ්න දෙනවා යන්නේ. එතකොට දැන් මෙතන එනවා 1.5. එතකොට ඒක මේකෙන් තව දෙවිදේ කවුරු සුළු කරන්න ඕනේ මෙතන. දැන් බලන්න 1125ට 75ව කීයක් තියෙනවද කියලා. එතකොට දැන් තියෙනවා ඔන්න අපි බලන්න 75ට 212ව එකයි ඊට පස්සේ කීයද ඉතුරු 25යි 325යි. එතකොට 325ට 75 වගේ දෙයක්. ඔය කීයද එන්නේ? 5යි. 115ක් තමයි ප්‍රතිශතය එන්නේ. හරි නේද? එතකොට අපි මේක කරන්න තිබ්බ මෙහෙම ගන්න. බලන්න සියලු වියදම් සඳහා එකතු කළ අගය මත වැට් බද්ද වශයෙන් මේ ගන්න අය කරනවා නම් එතකොට අපි දන්නවා මුළු වියදමගේ මේ 7500 බිඳු 3යි. එතකොට ඒකට මේ ගන්න වැය කරන 100 කීයද කියලා තමයි බලන්න තියෙන ප්‍රතිශතය හොයන්න. හරි ඊට පස්සේ අපි B කොටසට යනවා. එතකොට මේකේ A B කොටස් දෙකක් තියෙනවා. බලන්න මේකේ තියෙනවා B. B තියෙනවා මිනිසුන් 4 දෙනෙක් දින 5කදී වත් එකෙන් 3 එකක් පවිත්‍ර කරයි. හරි. තව දින 4කදී වත් සම්පූර්ණයෙන් පවිත්‍ර කිරීම මිනිසුන් කොප්පන ප්‍රමාණයක් එදියුද? හරි. එතකොට ඔයාලා දන්නවනේ මේ තියෙන ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලුව. ඒක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නියතයක් සම්බන්ධ කරලා හදන ක්‍රමය. හරි. මෙහෙම ගන්න කියන මිනිස්සු 4 දෙනෙක් දින 5. හරි. මම මේ වත්ත සුද්ධ කරන්න යන ප්‍රමාණය, ඒ කියන්නේ වත්ත සුද්ධ කරන ප්‍රමාණය W වත්ත ප්‍රමාණය W කියලා හිතන්න. වත්ත ප්‍රමාණය W. වත්ත ප්‍රමාණය W නම් කියලා ගන්නවා මුලින්ම. එතකොට මේක කියන මුලින්ම වත්තෙන් 3 ගන්න. එතකොට වත්තෙන් 3 එකක් කියන්නේ W බෙදීම 3යි නේ. 3 ගන්න. හරි.
ඒක මේ ඒ ටික ඉවර කරන්න යනවනේ මිනිස්සු 4 දෙනෙක් දින 5. ඒතකොට ඒක සමානයි මිනිස්සු 4 දෙනෙක් දින 5. ඔව් පළවෙනි අවස්ථාවේ විතර අපි ගන්නවා. හරිද? ඊට පස්සේ බලන්න තව දින 4කදී වත්ත සම්පූර්ණයෙන් පාවිච්චි කිරීම. එතකොට තව දින 4කදී වත්ත පාවිච්චි සම්පූර්ණ. එතකොට දින 4කදී සම්පූර්ණ කරලා තව කොච්චරද ඕනේ? මේක 3 එකක් ඉවරයි. තව 3 දෙකක් තියෙනවානේ. එතකොට මොකක්ද වෙන්නේ? W 3 දෙකක්. එතකොට ඒක යන්න මිනිස්සු කීයක් ඕනද කියලා තමයි අහන්නේ. හැබැයි දින තියෙන්නේ කීයද? දින 4යි නේ. එතකොට දින 4 වරක් මිනිස්සු ගන්නවා කැපිටල් M කියලා ගන්නවා. මේක අංක 2 විදිහට ගන්න. හරිද? ඊට පස්සේ අපිට ඕන පුළුවන් මෙතන W බෙදීම 3ටම දාන්න 4 වරක් 5 කියලා. එතකොට මම මේ ටික ඔක්කොටම මෙන්න මෙතනින් W බෙදීම 3ක් තියෙනවා මෙතන W බෙදීම 3ක්. එතන මම ඒකේ 20 ගෙනත් දානවා 20 වරක් 2 සමාන 4 වරක් M. මෙන්න මේ 4 වරක් 5 20 ඉඳන් මෙතන 20 ගත්තා මේක බලන්න. ඊට පස්සේ අපි M තනි කර ගන්නවා සමාන M. එතකොට 4යි එතකොට M කියන්නේ මිනිස්සු 10 දෙනෙක් ඕන මේ දවස් 4කින් ඉතුරු කොටස සුද්ධ කරන්න. මිනිස්සු තව ප්‍රමාණයක් කියලා එහෙම මොකුත් කියලා නෑ. වැඩිපුර මිනිසුන් ගන්න. ඒක වැඩිපුර මිනිසුන් කීයක් වන්නද? දැන් ඉන්නවා 4ක්. වැඩිපුර මිනිස්සු කීයද ඕන එතකොට එන්න. 10න් අඩු කරනවා 4ක්. එතකොට ඒ කියන්නේ තව වැඩිපුර 6 දෙනෙක් ඕනේ. ඒක තමයි ඔය කියලා තියෙන්නේ. කොප්පන ප්‍රමාණය කියදියුද කියලා නම් අන්න ඒකින්ද 6ක් තමයි උත්තරේ. හරි. එතකොට අපි දැන් මෙතන ප්‍රශ්න 3ක් කතා කරන්නේ. එහෙනම් මම ප්‍රශ්න 3ට පස්සේ ඊළඟ වීඩියෝ එක ඉතින් ප්‍රශ්න දෙකක් කතා කරනවා. මොකද එකටම කරමුම නිකන් එපා වෙනවා. අන්න ඒකින් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනවා. එහෙනම් සුබ දවසක්.